right එහෙනම් අද අපි session එක පටන් ගමු. එතකොට අපි අපේ අද content එක විදිහට පාවිච්චි කරනවා දේවල් කීපයක්. එකක් තමයි අපි අද කතා කරනවා drive need එක ගැන, why we need a drive, basic applications, where we find drives and where we apply drives. ඊට පස්සේ අපි කතා කරනවා functions and embedded system, embedded functions in the drive, functions and what embedded in the drives. ඊට පස්සේ drive construction එක ගැන කතා කරනවා. ඊට පස්සේ how it work and some drawbacks, especially EMCs and harmonics ගැන කතා කරනවා. ඊට පස්සේ මේ session එක open කරනවා ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. ඒතර මෙන්න තමයි අපි basically වැඩි කරගෙන යන්නේ. බලමු මෙතනින් එහාට අපි කොහොමද මේ කතා කරන unit එක ගැන කතා කරන්නේ. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ why we need drives. මම හිතන්නේ මමම presentation කීප එක මේක කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. අපි දන්න බොහොම හොඳ උත්තර මේකට තියෙනවා. why we need a drive. එතකොට why we need a drive කියලා අහපුවම දෙන්න පුළුවන් උත්තර ගොඩක් තියෙනවා. ඒකෙන් දෙන්න පුළුවන් මේන්ම එහෙම නැත්නම් බොහොම පැහැදිලි straight forward answer එක තමයි ඇයි අපිට drive එකක් අවශ්‍ය වෙන්නේ. drives අවශ්‍ය වෙන හේතුවක් තියෙනවා. ඒක තමයි to control the speed of a motor. එතකොට motors ගැන අපි කතා කරලා තියෙනවා. මොන type එකේ motor එකක්ද මේ වෙන්නේ? බොහොම සරලව ගත්තොත් මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කතා කරන motor speed control කරන එක තමයි අපි මේ කතා කරන මාතෘකාව. එහෙම නැත්නම් drive එකේ basic requirement එක. මේක තමයි requirement එක. එතකොට මේක තමයි පළවෙනි point එක විදිහට අපි ගත්තේ. දෙවෙනි point එක තමයි energy saving. අපිට සමහර වෙලාවල් වලට සමහර application වලට අපිට අවශ්‍ය වෙනවා energy optimized solution එකක්. එහෙම නැත්නම් energy save solution එකක්. ඒතර මේ වගේ energy save solution එකක් අපිට පාවිච්චි කරන්න වුණොත් අපි මේ කතා කරන drive එක variable frequency drive එකත් මෙන්න මේ energy saving වලට පාවිච්චි කරන equipment එකක් විදිහට මේකේ පාවිච්චි. ඊට අමතරව embedded functions. embedded functions කියලා මේ අපි මේක වෙනම session එකක කතා කරන functions ටිකක් applications ටිකක් embedded functions. එතකොට drives පාවිච්චි කරන පළවෙනි හේතුව මේ drive එකේ තියෙන embedded functions. මොනවද මේ embedded functions? අපි basically කිව්වා drive එකකින් බලාපොරොත්තු වෙන්නේ motor speed control කරන එක. දෙවෙනියට අපි කිව්වා energy saving කියන එක. ඊට පස්සේ embedded function කියන එකේ සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් motor protection. එතකොට අපි කතා කරන අපේ driving system එකේ motor protection කියන එක හරි important. motor protection කියන එක අපි තවත් එහාට classify කරගත්තොත්, තවත් එහාට මේ subdivide කරගත්තොත් අපි දන්නවා motor protection කියපු ගමන් short circuit protection, overcurrent protection, no voltage, low voltage, single pacing preventing, motor heating, මොනවද කියනවා. තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. එතකොට මේ embedded functions වල මෙන්න මේ කතා කරන motor protection එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම දන්නේ කවදාකවත් අපි motor protection ගැන කතා කරනවා කියලා motor single pacing එහෙම නැත්නම් අපි කතා කරනවා කියලා motor under current එහෙම නැත්නම් motor over current කියන එක අපි සාමාන්‍යයෙන් කතා කරනවා. අපි කොහෙදවත් කතා කරනවද motor under current. එතකොට මෙන්න මේවා මේ embedded functions වෙන්න පුළුවන්. ඊට අමතරව සමහරක් වෙලාවට අපට අවශ්‍ය වෙනවා master slave operations. එතකොට සමහරට process loops, process controlling, කතා කරන PID, එහෙම නැත්නම් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම මෙන්න මේ අපි කතා කරන embedded functions වල එහෙම නැත්නම් embedded applications වල තියෙන features. අපි කතා කළා මේ වෙන motor protection වෙනම කතා කරලා තියෙනවා. motor protection කියන එක ඔතෙන් අදාළ වෙන්නේ නැහැ මොනවත්. motor protection කියන එක වෙනම කතා කරලා තියෙනවා. motor protection motor protect කරන එකත් මෙන්න මේ කතා කරන application එකේම drive එකක මූලික අවස්ථාවය. ඊළඟ එක තමයි සමහරක් වෙලාවට මේ variable frequency drive එකේ නැත්නම් අපි කතා කරන operating parameters, අපි කතා කරන operating conditions සමහර වෙන system එකකට දෙන එකත් වෙන්න පුළුවන්. එහෙමනම් සාමාන්‍යයෙන් variable frequency drives පාවිච්චි කරන්නේ ඇයි කියලා අහුවොත් අපිට දෙන්න පුළුවන් උත්තර ගොඩක් තියෙනවා. ඒ උත්තර වලින් අපිට ගොඩක් සාධාරණ සහ ගොඩක් valid උත්තරේ තමයි මේ තියෙන්නේ to control the speed of the motor. ඊට පස්සේ මේ කතාන්දරේම සමහරක් වෙලාවට energy saving වලට point එකක් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම embedded functions, අපි embedded functions ගැන වෙනම කතා කරන නිසා මම වැඩි විස්තර කියන්නේ නැහැ මෙතනදී. මේක තමයි කතාව. ඊළඟට මේ
evolutions of installation වෙන මෙතන පොඩි point එකක් පෙන්නලා තියෙනවා evolutions of installation. ඒතර variable frequency drive එක පාවිච්චි කරන එක එකක් තමයි මේ installation එකේ evolution එක. ඒ කියන්නේ installation එකේ පරිණාමණයක් වෙලා තියෙනවා. ඒක තමයි අපි කතා කරන installation එකේ flexibility එක වෙනස් වෙලා තියෙනවා adaptability evolution. මේ flexibility කියලා මොකද්ද mean කරන්නේ? මේක ගොඩක් වෙලාවට අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් කාගෙන්ද සිස්ටම් ඉන්ටිග්‍රේටර් කෙනෙක්ගෙන් මැෂින් ඩිසයිනර් කෙනෙක්ගෙන්. මැෂින් ඩිසයිනර් කෙනෙක් වුණත් පැහැදිලිව දන්නවා මැෂින් ඩිසයිනින් වලදී තියෙන limitations criticalnesses. මේ ගොඩක් දේවල් flexible කරගන්න පුළුවන් වුණා variable frequencies drives වලින්. ඒකත් එක්කම සමහර features adapt කරගන්න. ඒකත් එක්කම අපි මේ කතා කරන installation එකේ evolution එක අපි මේ ගැන ඉස්සරහට යනකොට ටික කතා කරමු. එතකොට බොහොම basically drive එකක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක තමයි මේ තියෙන්නේ. මම අද දෙනවා ඔයාලට question එකක්. මේක ඇවිල්ලා millionaires question එකක්. කියන්නේ who want to be the millionaire? මේ millionaire question එකේ මේ millionaire competition එකේ මගේ ප්‍රශ්නේ තමයි I want to start a big fan for clean air once a year at full speed. මේක තමයි මම ඔයාලට දෙන question එක. answers හතරක් තියෙනවා. answer A you need a drive. Answer B, nothing needed. Answer C, use a soft starter. Answer D, do it yourself. නිකන් හිතලා බලන්න මේකට උත්තරේ මොකක්ද කියලා. I want to start a big fan for clean air once a year at full speed. මේකට answer එක මොකක් වෙන්න පුළුවන්ද? නිකන් type කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් Aද Bද Cද Dද. එතකොට මෙන්න මේවා තමයි අපිට හම්බෙන problems සමහරක් වෙලාවට ඉස්සර මේ අපේ installation වල අපේ installation එක අපේ application එකේ අපිට තියෙන limitations මේවා එහෙම නැත්නම් අපේ තියෙන applications මේවා. එතකොට මේකට හරියන්න අපි තෝරගන්න starting method එක මොකක්ද? chat එක open වෙලා තියෙන online එක chat කරන්න මම මේකට උත්තරේ අන්තිමට ආරම්භ බලමු. ඔයාලට මොකද්ද මේක දෙන්න පුළුවන් option එක. නම් අද වැඩි අපේ session එක පටන් ගන්න පොඩි ප්‍රශ්නයක් අහලා මේ ප්‍රශ්නෙට උත්තර හතරක් තියෙනවා. උත්තර හතරෙන් ඉක්මනට mark කරගන්න. mark කරගෙන අපි ඉස්සරහට යන් ඔයාලගේ උත්තරේ මොකක් වෙයිද කියලා බලමු අපි. right. එතකොට අපි කතා කරා variable frequency drive එකක purpose එක. ඊට පස්සේ බලන්න හදන්නේ මේ variable frequency drives apply වෙන්නේ කොහෙද? මේ ගැන නම් ඇත්තටම මුලින් කියන්න ඕනේ නැහැ. මේක ඔයාලගේ applications වලත් තියෙනවා ඔයාලත් දන්නවා. දැන් ඒතර මේ applications ගත්තා මම මේ මුලින්ම කතා කරන්න හදන්නේ මේ applications කොහෙද residential building process sector එකේ. අපි කතා කරන residentials and building applications වල කොහෙද drives පාවිච්චි කරන්නේ. එතකොට මේකට තියෙන ගොඩාක් application තියෙනවා. ඒව තමයි tower cranes, lifts, water distribution systems, pumps, air treatment, fans, HVAC, HVAC, එහෙම නැත්නම් washing machines, industrial washing machines, garage doors, mixing machines. මේ mixing machine කියන්නේ සමහරක් ලාට large scale එකේ heavy duty scale එකේ mixing machine එකක් වෙන්න පුළුවන්. එතකොට මේවා තමයි අපි කතා කරන building industry එකේ එහෙම නැත්නම් අපි කතා කරන residential industry එකේ පාවිච්චි කරන්න පුළුවන් applications. ඒත් එක්කම අපි බැලුවොත් industry එකට ගියොත් industrial process වල මොනවද පාවිච්චි කරන්න පුළුවන් applications. අපි applications කතා කරන material handling applications. ඒවා මේවා කිව්වම උත්තර ඕන තරම් හොයාගන්න පුළුවන්. pelletizers, overhead cranes, car carts ලංකාවේ නම් පාවිච්චි කරන අඩුයි ගොඩක් වෙලාවට conveyors. මේ ඔක්කොටම අපි කියන්නේ material handling applications. මේ කියන්නේ එක material එකක් එක තැනක ඉඳලා තව තැනකට move කරන එක, lifting, shifting. මේ හැම දෙයක්ම අයිති වෙන්නේ pick and place. මේ හැම දෙයක්ම අයිති වෙන්නේ material handling. ඊට පස්සේ industry එකේ පාවිච්චි කරන process controlling නැත්නම් processes තියෙනවා. paper industry එකේ paper machines, textile machines ගොඩක් තැන්වල මෙන්න වගේ process පාවිච්චි කරනවා. ඒත් එක්කම machine application තියෙනවා. මේ බොහොම simple machines. සමහරට wood working machine එකක් වෙන්න පුළුවන්, packaging industry එකේ packaging machine එකක් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරපු වගේම pick and place, medium scale, low scale pick and place machine එකක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම industry එකේ පාවිච්චි කරන application. industry එකේ නිකන් application නෙමෙයි. මේ ගොඩක් තැන්වල අපි මේ කතා කරන variable frequency drives පාවිච්චි කරනවා. ඒත් එක්කම අපි ගියොත් large scale process වලට mining, utilities and water sector එක ගත්තොත් මේවා ටිකක් large, ඒ කියන්නේ පොඩි නෙමෙයි, large segments සෑහෙන ලොකු area එකක පාවිච්චි කරන applications.
එතකොට මේවට දීලා දෙනවා මයිනින් ලංකාවේ නම් සෑහෙන අඩුයි මේ වගේ මයිනින් ඉන්ඩස්ට්‍රි එක. මයිනින් එතකොට ONG ලංකාවේ ONG කියන ඇප්ලිකේෂන් ගොඩක් අඩුයි. හැබැයි ඒවල මම දන්නවා මෙතන ඉන්න අය සමහරක් අයට ඇති foreign experiences. එතකොට මේ අය දන්නවා පැහැදිලිවම මේ හැම segment එකකම driving කියන එක එහෙම නැත්නම් variable frequency කියන එක හරියම වැදගත්. ලංකාවේ high skill අපි පාවිච්චි කරනවා water treatment වලදී තියෙන සෑහෙන process ප්‍රමාණයක් lifting එතකොට shifting settling මේ mixing මේ හැම දෙයකදීම පාවිච්චි කරනවා variable speed කියන ටෙක්නොලොජි එක. එහෙම නැත්නම් variable speed drives, variable frequency drives. එතකොට මේව තමයි applications. අපි කතා කරන variable frequency drives පාවිච්චි කරන්න පුළුවන් තැන්, apply කරන්න පුළුවන් තැන්. මම මේ මුලින්ම පටන් ගත්ත සෙෂන් එකේදී මුලින්ම ස්ලයිඩ් එකේදී කිව්වා purpose for drive. ඇයි අපි drives පාවිච්චි කරන්නේ? drives පාවිච්චි කරද්දී අපි බොහොම පැහැදිලිව කතා කරලා කිව්වා මේ එකක් තමයි to control the speed of the motor. ඊළඟට පෙන්නවා මේ ඊළඟ වැදගත් දේ තමයි මේ අපිට energy saving වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේ පෙන්නලා තියෙන පුංචි යුනිට් එකක්. මේක මම හිතන්නේ මෙතන සෑහෙන ප්‍රමාණයකට අඳුර ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කියලා. මේක තමයි අපි කතා කරන මේකට අපි කියනවා මේක තමයි අපි කතා කරන මේ air handling unit එකක්. මේක air handling unit එකක්. දැන් මේ පෙන්වන්න හදන්නේ අපි මේ කතා කරපු energy saving කියන function එකට පුංචි example එකක්. එතකොට air handling unit එකක අපේ objective එක තමයි optimize energy consumption. energy consumption එක optimize කරන එක තමයි මේ air handling unit එකේ අපේ බලාපොරොත්තු. අපි බලාගෙන ඉන්නේ මෙන්න මේක තමයි කරන්නේ. එතකොට air handling unit එක ගත්තොත් air handling unit එකේ තියෙන important points ගොඩක් තියෙනවා. ඒක තමයි blower එක. ඊට අමතරව මේකේ තියෙනවා inlet valve එකක් තියෙනවා. inlet valve එකක්. මේක තමයි inlet valve එක. ඒකත් එක්කම මේකේ තියෙනවා outlet valve එකක්. outlet valve. එතකොට සාමාන්‍යයෙන් conventional air handling unit එකකදී air flow එක control කරන්න එක්ක inlet valve එක control කරලා එහෙම නැත්නම් outlet valve එක control කරලා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ වගේ handling unit එක පාවිච්චි කරන HVAC industry එකේදී අපිට සිද්ධ වෙනවා air flow එක manage කරන්න. එහෙම නැත්නම් air flow එක control කරන්න. air flow එක control කරන්න අපිට option දෙකක් තිබ්බා. එකක් inlet valve නැත්නම් inlet damper control. ඊට පස්සේ අපි වෙනවා outlet damper control. ඊළඟ එක. තවත් method එකක් තියෙනවා අපිට පුළුවන් ඕනනම් air flow එක control කරන්න මොකකින්ද ස්පීඩ් කන්ට්‍රෝල් කරලා මේ කතා කරන බ්ලෝවර් ෆෑන් එකේ. ඒතර ඊළඟට අපි බලන්න හදන්නේ මෙන්න මේ මෙතඩ් තුනේ තියෙන වාසි සහ අවාසි. මම මේ පෙන්නුවේ ප්‍රූව් කරන්න හදන එකම එකදී අපි කතා කරන variable frequency drive එකක් පාවිච්චි කරලා අපි flow controlling එකක් කරොත් අපිට හම්බෙන advantage එක මොකක්ද? මේ තියෙන අර මම පෙන්නපු එක තමයි ඔයාලට පේනවා ඇති blue color damper එකක් මේක inlet damper එක red color තියෙන්නේ outlet damper එක. එතකොට මේ ඇඳලා පෙන්නලා තියෙන පොඩි කර්ව් එකක් මේ කර්ව් එකේ මේ අපි කතා කරන y axis එක තමයි power in kilowatts එතන power in percentage ඊට පස්සේ x axis එක පෙන්නලා තියෙන්නේ වෙන මොකද නෙවෙයි flow rate. එතකොට මම පෙන්නලා කියන කීයත් ඔයාලට පේනවා ඇති මේ 100% flow rate එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 100% line. එතකොට 100 මේක හරියට කෙලින් එන්න ඕන 100% flow rate එක ආවොත් ඔයාලට පේනවා ඇති curves දෙකක්. red curve එකක් තියෙනවා මේ red curve එක තමයි අපි කතා කරන outlet valve එක control කරොත් කොහොමද මෙන්න මේ කතා කරන air handling unit එකේ energy consumption එක වෙනස් වෙන්නේ ඒත් එක්කම ඔයාලට සමහර වෙලාවට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා තව curve එකක් මේක blue curve එක මම මේක dotted line වලින් ඇඳලා මේ dotted line වලින් පෙන්නලා තියෙන්නේ inlet එක එහෙම නැත්නම් inlet damper controlling එකේ flow එකත් එක්ක power variation එක කොහොමද වෙන්නේ කියන එක. බොහොම පැහැදිලිව පේනවා ඇති මේ අවස්ථා දෙකේදීම මේ full දැන් අපි ගත්තොත් full rate එක ගත්තොත් අපි full 100% flow rate එක ගත්තොත් 100% power use වෙනවා 100% power use වෙනවා. එතකොට අපි හිතමු කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකේ හැටියට මේ flow rate එක ලිමිට් කරන්න ඕන 80% වලට. මේ තියෙන 80%. එතකොට හොඳටම පේනවා ඇති 80% වුණොත් outlet damper controlling එකේදී power කියන්නේ අපි flow rate එක අඩු කරගත්තා කියලා ඔයාලට පේනවා ඇති power consumption එකේ වෙනසක් වෙලා නැහැ. හැබැයි inlet damper controlling එකේදී power consumption එකේ වෙනසක් වෙලා තියෙන එක average 70ක් 60ක් 70ක් අතරට යනවා මේක හැල්ට ඇදලා බැලුවොත්.
ඊට පස්සේ අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. අපිට පුළුවන් ඕන මේ ඩෑම්පර් දෙකම ෆුල් ඕපන් කරලා. මේ ඩෑම්පර් දෙකම ෆුල් ඕපන් කරලා අපිට පුළුවන් ඕන බ්ලෝවර් එකේ ස්පීඩ් එක වේරි කරන්න. බ්ලෝවර් එකේ ස්පීඩ් එක වේරි කරොත් මේක තමයි අපිට හම්බෙන මේ කර්ව් එක. මේ බ්ලැක් කර්ව් එකේ තියෙන්නේ අපි කතා කරන ෆ්ලෝ රේට් එක වෙනස් කරනවා ස්පීඩ් වෙනස් කරලා. එතකොට පේනවා ඇති 100% ෆ්ලෝ රේට් එකකට ඇත්තටම 100% එනර්ජි කන්සියුම් කරනවා. හැබැයි ෆ්ලෝ රේට් එක වෙනස් වෙද්දී ෆ්ලෝ රේට් එක අඩු වෙද්දී ඔයාලට පේනවා ඇති එනර්ජි කන්සප්ෂන් එක මොකද උනේ? මේ එනර්ජි කන්සප්ෂන් එක 50ක් වෙනකම් අඩු වෙනවා. එතකොට අපි මේ කම්පැරිසන් එක ගත්තොත් මේ වගේ හෑන්ඩ්ලින් යුනිට් එක කම්පැරිසන් එක ගත්තොත් අපි කතා කරන කන්ට්‍රෝලින් කී හැටියට අපි දැක්ක අපිට කොච්චර එනර්ජි සේව් කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් එනර්ජි ඔප්ටිමයිස් කරගන්න පුළුවන්ද කියන එක. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේක තමයි වැදගත්ම දේ. මම මෙතන පෙන්නලා නැති වුණාට මතක තියාගන්න. පෙන්නලා නැති වුණාට මතක තියාගන්න. එතකොට අපට ඕන තර්ක කරන්න පුළුවන් තව ටිකක් ස්පීඩ් අඩු කරගත්තොත් තවත් ඒ කියන්නේ බොහොම අඩු එනර්ජි ප්‍රමාණයක්. හැබැයි මෙන්න මේ කතා කරන ෆ්ලෝ රේට් එක අඩු කරන්න පුළුවන් ලිමිටේෂන්ස් තියෙනවා. ඒක තීරණය වෙනවා අපි කතා කරන ෆෑන් එකේ එෆිෂන්සි එකට සමහරට සිස්ටම් එකේ රික්වයර්මන්ට් එකට මෙන්න මේ කරොන්දර ලිමිට් වෙනවා. කොහොම වුණත් අපි බොහොම සරලව ගත්තොත් බොහොම පැහැදිලි රිඩක්ෂන් එකක්. කියන්නේ මෙන්න මේ කරොන්දරේදී ස්පීඩ් රිඩක්ෂන් එක අපි කතා කරන ඇප්ලිකේෂන් එකේ එනර්ජි ඔප්ටිමයිසේෂන් එකට ඩිරෙක්ට් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා කියලා පේනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති 80ක විතර ප්‍රමාණයකට අඩු කරගත්තොත් කියන්නේ 120ක ප්‍රමාණයකින් ෆ්ලෝ රේට් එක වෙනස් කරගත්තොත් 50ක ප්‍රමාණයකින් එනර්ජි සේව් කරගෙන තියෙනවා. බොහොම පැහැදිලි. මේ ඇප්ලිකේෂන් එක මේක තමයි අපි කතා කරපු එයාර් හැන්ඩ්ලින් යුනිට් එකේ පාවිච්චි කරන මෝටර් එක. මේ ඇප්ලිකේෂන් එකකම අපි පාවිච්චි කරොත් පම්ප් එකකට පම්ප් ඇප්ලිකේෂන් එකක් තියෙන බොහොම කන්වෙන්ෂනල් සිස්ටම් එකක්. මේ කන්වෙන්ෂනල් සිස්ටම් එකේ ෆ්ලෝ රේට් එක අවුට්පුට් ෆ්ලෝ රේට් එක ඩිසයිඩ් කරේ එහෙනම් අවුට්පුට් ෆ්ලෝ රේට් එක වේරි කරේ ත්‍රොට්ලින් වලින්. එතකොට ත්‍රොට්ලින් එකකින් මේ ෆ්ලෝ රේට් එක වෙනස් කරොත් මේ තියෙන අපි පාවිච්චි කරන කර්ව් එක රෙඩ් කර්ව් එක. එතකොට පේනවා ෆ්ලෝ රේට් එක වෙනස් වෙද්දී අපේ පවර් කන්සප්ෂන් එක වෙනස් වෙන විදිය. මේ දින පවර් කන්සප්ෂන් එක වෙනස් වෙන විදිය අර වගේමයි. අපිට වැරදිලාවත් 80ක් වුණොත් මම හිතන්නේ ත්‍රොට්ලින් කරා කියලා ලොකු එනර්ජි කන්සප්ෂන් එකක් නැත්නම් ලොකු එනර්ජි වේරියේෂන් එකක් වෙලා නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මෙන්න මේ වැල්ව් එක අයින් කරලා දාලා ඩිරෙක්ට් ෆ්ලෝ රේට් එක දැන් ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා නැත්නම් මෝටරේ ස්පීඩ් එක වේරි කරලා. බොහොම පැහැදිලිව පේනවා මේ කතා කරන කර්ව් එකේ පොයින්ට් එක. මේක තමයි අපේ ෆ්ලෝ පොයින්ට් එක. ඉතින් අපේ ෆ්ලෝ රික්වයර්මන්ට් එකේ ෆ්ලෝ රික්වයර්මන්ට් එකට අපිට හම්බ වෙන මේක තමයි එනර්ජි කන්සප්ෂන් එක. ඒකට මෙතනත් බොහොම පැහැදිලිව පේනවා ඇති මේ අපි කතා කරපු ඇප්ලිකේෂන් වල එනර්ජි කන්සප්ෂන් එක නැත්නම් එනර්ජි ඔප්ටිමයිසේෂන් එක කොහොමද වෙන්නේ කියන එක. එතන මතක තියාගන්න මේ එනර්ජි සේවිං කියන එක හැමතැනටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇප්ලිකේෂන් එකේ හැටියට වෙනස් වෙනවා. ඒකට ඔයාලට මේක ඇනලයිස් කරන එක නැත්නම් මෙන්න මේක ඉවලුවේට් කරන එක නැත්නම් මේක මේ කොච්චර සාධාරණද මේ ඇප්ලිකේෂන් එකට කියන එක බොහොම පැහැදිලිව බලන්න. ඒක බලන්න නම් අපිට අනිවාර්යයෙන්ම අවුට්පුට් කර්ව් එක එහෙම නැත්නම් අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා process curve එක. එහෙනම් මතක තියාගන්න මේ process curve study කරන එකත් හරිම important. මේක මතක තියාගන්න මම මේ බොහෝම සරල පැරාමීටර් දෙකක් ගත්තේ. පම්ප් එකක, ෆෑන් එකක, ෆ්ලෝ එක සහ පවර් එක කියන බොහොම සරල පැරාමීටර් දෙක ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ කතා කරන equipment දෙකේදීම මේ පැරාමීටර් අමතරව පැරාමීටර් ගොඩක් තියෙනවා. ඒකත් එක්කම ස්පීඩ් වේරි කරනකොට මේ පැරාමීටර්ස් වල යම් වෙනස්කම් වෙන්න පුළුවන් යම් limitations තියෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනකොට දවසින් දවස මේ වගේ අලුත් points discuss කරයි application වල. එhmenan බොහොම පැහැදිලි මේ prove කරන්න හැදුවේ වෙන මොකුත් නෙමෙයි variable frequency drive කියන variable speed drive කියන technology එකේදී අපිට පුළුවන් energy consumption එක වෙනස් කරන්න. එහෙම නැත්නම් energy variation එක එහෙම නැත්නම් energy optimization එක කරන්න. right. එhmenan මේ හැමෝම දන්න drive construction එක මම ගිය සතියේත් මේකේ බොහොම basic point එකක් පෙන්නුවා. එතකොට අද මම පෙන්න බ්ලොක් ඩයග්‍රෑම් එකක් තියෙනවා. මේ බ්ලොක් ඩයග්‍රෑම් එක මම ඉස්සරහටත් කතා කරන සමහර කම්පොනන්ට් වලින් හැදලා තියෙනවා. දැන් උදාහරණයක් තමයි අපිට වැදගත්ම කොටස තමයි මේන් සප්ලයි එක. මේන් සප්ලයි එක ගැන ඉදත් කතා කරා. මේන් සප්ලයි එක 3 ෆේස්ද, සිංගල් ෆේස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරොත් සිංගල් 3 ෆේස් ගත්තොත් ගොඩක් වෙලාවට 380 400 නේ අපේ තියෙන්නේ. තව සමහර කස්ටමර්ස්ලා මෙතන ඉන්න අයගෙම තියෙන පුළුවන් ඇප්ලිකේෂන්ස් 3 ෆේස් තමයි ඉන්පුට් වෝල්ටේජ් එක. හැබැයි line to line voltage එක 220 එහෙම නැත්නම් 230. එතකොට මෙන්න මෙතන මේ main supply එකේදී අපි ගොඩක් වෙලාවට classify කරනවා මේ කියන්නේ නැත්නම් හරියට define කරනවා මොකක්ද අපේ input supply voltage එක කියන එක. ඊට පස්සේ මේ තියෙන අපේ motor එක.
මේක තමයි අපේ ඇප්ලිකේෂන් එක. මේ අපේ ඇප්ලිකේෂන් එකට ෆික්ස් කරන මෝටර එක. මේ මෝටර එක ගැනත් ඔයාලා දන්නවා මේ මෝටර එක සාමාන්‍ය වේරියබල් ෆ්‍රීකවන්සි පාවිච්චි කරනකොට සින්ක්‍රොනස් මෝටර්ස් වලට පාවිච්චි කරන්නත් පුළුවන්, ඇසින්ක්‍රොනස් මෝටර්ස් වලට පාවිච්චි කරන්නත් පුළුවන් කියලා අපි කන්ක්ලූෂන් එකට ආවා පහුගිය දවස්වල. එතකොට අපේ ගොඩක් ඇප්ලිකේෂන් තියෙන ඇසින්ක්‍රොනස් මෝටර්ස් එහෙම නැත්නම් ඉන්ඩක්ෂන් මෝටර්ස්. හැබැයි අමතක කරන්න එපා අපට ඕන සින්ක්‍රොනස් මෝටර්ස් වලටත් මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතා කරන වේරියබල් ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් එහෙම නැත්නම් මේ පල්ස් විත් මොඩියුලේටඩ් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්. සමහරකට පර්මනන්ට් මැග්නට් මෝටර් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙක හරියම ඉම්පෝටන්ට් ඩ්‍රයිව් පාවිච්චි කරද්දී මෙන්න මේ දෙක හරියට ඩිෆයින් කරන්න ඕන which type of motor and what type of power supply කියන එක හරියට ඩිෆයින් කරන්න ඕන especially drive selection එකේදී මෙන්න මේ පැරාමීටර් දෙක හරියම වැදගත් පැරාමීටර් දෙකක්. ඊට පස්සේ ගත්තොත් මේක තනි යුනිට් එකක් විතර ගත්තොත් මේ තනි යුනිට් එක කොටස් කීපයකට බෙදාගෙන තියෙනවා. මම පෙන්නලා තියෙනවා මේ main variable frequency drive එක parts දෙකකට. එකක් තමයි power part එක, අනිත් එක තමයි control part එක. වලට පේනවා ඉතින් පැහැදිලිවම මේක තමයි මගේ power part එක, මේක තමයි මගේ මේ තියෙන මගේ power part එක, මේ තියෙන මගේ control part එක pink color වලින් එනවා තියෙන්නේ. ඒතර power part එක ගත්තොත් power part එකේ තියෙනවා important point කීපයක් ඇඳලා තියෙනවා converter, smoothing and inverter. ඊට අමතරව මේකට option එකක් තියෙනවා braking. අපි ගියසති නිකමට කතා කරා braking, what is braking and braking energy කියන එක. ඊට පස්සේ motor drive protection circuit එක. එතකොට power part එකට include වෙන තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි EMC filter එක. එහෙම නැත්නම් අපි කියනවා electromagnetic compatibility filter එක. එහෙම නැත්නම් අපි කතා කරන noise filter එක තමයි මේ තියෙන්නේ. එතකොට variable frequency drive එකක් ගත්තොත් basic unit එකේ basic drive එකේ මෙන්න මේ කතා කරන blocks ටික functions ටික තියෙනවා. මොනවද දෙන්නේ? EMC filter, braking unit, motor protection, drive protection unit, drive protection කියන එක ඊට අමතරව මම පෙන්නවා power conversion එක. ඒ කියන්නේ අපි කතා කරන converter, smoothing and inverter කියන devices ටික. control part එක ගත්තොත් control part එකේ නැත්නම් control card එක, control board එක, control part එක. මේ part එකේ ගත්තොත් මේ part එකේ important areas කීපයක් තියෙනවා. එකක් තමයි HMI, human machine interface. ඒ කියන්නේ drive එක කොහොමද දැකලා ඇති. human machine interface part එකක් තියෙනවා. ඒ කියන්නේ display එකක් තියෙනවා. මේක තමයි HMI part එක. display එක. බොහොම සරලව ගත්තොත් මේක තමයි display එක. ඊට පස්සේ තියෙනවා මේක ඇතුලේ application control. අතර මේ කතා කරන control part එක microprocessor control එකක්. එහෙම නැත්නම් පොඩි computer එකක්. එතකොට මෙන්න මේකේ තියෙන application control. අපි කතා කරා applications ගැන process controlling වෙන්න පුළුවන්. වෙන මොන හරි application වෙන්න පුළුවන්. ඉස්සරහට යනකොට මේ වගේ applications අපට හම්බ වෙයි. එතකොට මෙන්න මේ application control part එකත් හරිම important. මෙන්න මේ control නැත්නම් control එකේ control part එකේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා motor control part එක. මේ motor control part එකට මම question mark එකක් දාන්නම්. මේ motor control දැන් අපේ basic idea එකත් motor control කරන එකනේ. එතන මේ motor control part එකේ මොකක්ද important point එක? මම දැනට question mark එකක් දාගන්නවා. මම එකත් එක්කම පෙන්නන්නම්. මෙන්න මේ අපි කතා කරන motor control part එකේ real role එක මොකක්ද කියන්නේ. ඊට පස්සේ මම පෙන්නුවා interfacing එතන අපි කතා කරා field interfacing වල අපිට input output connect කරන්න ඕන, analog වෙන්න පුළුවන්, digital වෙන්න පුළුවන්, input වෙන්න පුළුවන්, මේවා output වෙන්න පුළුවන්. මේක ගැන ඔයාලා දන්නවා. මේක තමයි අපේ interfacing part එක. එහෙම නැත්නම් අපි කතා කරන ඔයාලගේ මේ control part එක. නැත්නම් අපි එළියෙන් දෙන control commands and monitoring signals හැම එකක්ම මෙන්න මේ IO වලට අයිති වෙන්නේ. ඊට අමතරව option slot එකක් තියෙනවා. option slot එක කියලා කියන්නේ අපිට පුළුවන් optional requirements plug කරගන්න. නිකන් ගත්තොත් options requirement වල දෙන්න පුළුවන් උදාහරණ තමයි සාමාන්‍යයෙන් variable frequency drive එකක මෙන්න මේ කතා කරන basic input output වල limitation එකක් තියෙනවා. number of limited input output ගානක් තියෙනවා. නිකන් පොඩි example එකක් ගත්තොත් analog input 3ක්, analog output 2ක්, digital input 6ක්, digital output 3ක්. 4ක්. එතකොට සමහර application වල මෙන්න මේ කතා කරන IO capacity එක expand කරන්න වෙයි. එහෙමොත් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ option slot එක පාවිච්චි කරන්න නැත්නම් option device එකක් විතර මේක plug කරගන්න. ඒත් එක්කම සමහර වෙලාවට මේ සිස්ටම් එකේ compatibility හදාගන්න. ඒ කියන්නේ communication network එකට interface කරන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීට අමතරව option තියෙනවා. මම option ගන්න තප්පරකින් කියන්නම්. මේ option දෙක තුනකුත් තියෙනවා. අපිට තව තප්පරකින් කතා කරන්න ඕන. මේ වෙලාවට කතා කරන්න බැරි. එහෙමනම් බොහොම basically ගත්තොත් variable frequency drive modern variable frequency drive එක complete බොහොම සාධාරණ diagram එක තමයි මේ තියෙන්නේ. power part එක අපි පස්සේ බලමු. දැන් මට important point එකක් තියෙන එක තමයි motor එක. motor එකට ආවොත් අපි දන්නවා මේ අපේ basic idea එක මොකද්ද? motor speed control කරන එකනේ. motor speed control එක තමයි basic idea එක.
එතකොට මෝටරේ ස්පීඩ් කන්ට්‍රෝල් කරනකොට ස්පීඩ් එක විතරක් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙනවා මොකද්ද? මෝටරේ ටෝක් එක. එතකොට මෝටරේ ස්පීඩ් එක සහ ටෝක් එක කන්ට්‍රෝල් කරන්න අපිට එක එක ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඩ්‍රයිවිං මෙකැනිසම් එකේ සම්පූර්ණයෙන්ම ටෝක් එක මේන්ටේන් වෙන එක. ඒ කියන්නේ අවශ්‍ය ස්පීඩ්ස් වල අවශ්‍ය ටෝක් එක මේන්ටේන් වෙන එක හරි ඉම්පෝටන්ට්. ස්පීඩ් වේරි කරන එක විතරක් නෙමෙයි මේක දිහා බලාගෙන ඉන්න එකක් නෙමෙයිනේ. අපි ඩ්‍රයිව් එකේ ඇප්ලිකේෂන් එක දැන් මේ කතා කරන මෝටර එක ඇප්ලිකේෂන් එකක තමයි කපල් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවත් නෙමෙයි ඩොටඩ් ලයින් දෙකක් මාක් කරලා තියෙනවා. මේ ගැන අපි කලින් දවසක සෙෂන් එකක කතා කරා. හැබැයි මම මෙතන කතා කරන්නේ. දැන් අපි මේ ඩොටඩ් ලයින් දෙක අමතක කරලා දැම්මොත් මේ මෝටරේ ගත්තොත් මේ මෝටර එක පවර් විතරයි අරගෙන තියෙන්නේ ඩ්‍රයිව් එකකින්. අපි මේ ඩොටඩ් ලයින් ඔක්කොම අමතක කරලා දැම්මා. එතකොට මෝටර එක ඩ්‍රයිව් වෙන්නේ කොහොමද? මෙන්න මේ කතා කරන වේරියබල් ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් එකෙන් පවර් අරගෙන. එතකොට වේරියබල් ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් එකෙන් පවර් අරන් දුවනකොට අපි මේකට කියනවා ඕපන් ලූප් සිස්ටම් එකක්. ඕපන් ලූප් සිස්ටම් එකක්. එහෙම කියන්නේ මෝටර එක වැඩ කරනවා මෝටර එකේ තියෙන පැරාමීටර්ස් ගැන ඩ්‍රයිව් එක කිසි විදිහක කියලා කිසිම වෙලාවක දැනුවත් වෙලා නැහැ. මෝටර එක වැඩ කරන මෝටරේ ස්පීඩ් එක ගැන හෝ ටෝක් ලෙවල් එක ගැන හෝ වෙන කිසිම දෙයක් ගැන ඩ්‍රයිව් එක දැනුවත් නැහැ. එහෙනම් අපි කියමු ඕපන් ලූප් කන්ට්‍රෝලින්. ඕපන් ලූප් කන්ට්‍රෝලින්. මේක හොඳ වචනයක්. ඕපන් ලූප් කන්ට්‍රෝලින්. දැන් ඕපන් ලූප් ඩ්‍රයිව් එක. ඊළඟට මේක මෙහෙම යනකොට හොඳටම තේරෙනවා මෙතන පොඩි ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. ලෝඩ් එක ඇප්ලයි වෙද්දි මෝටරේ ස්පීඩ් එක වේරි වෙන්න පුළුවන්. අපි හිතාගෙන ගියොත් කොන්ස්ටන්ට් ස්පීඩ් මේක මැනේජ් වෙන්න ඕන කියලා කොන්ස්ටන්ට් ස්පීඩ් නොවෙන්න පුළුවන්. එතකොට කොන්ස්ටන්ට් ස්පීඩ් නොවෙන්න පුළුවන් හේතු මොනවද? සමහරක් වෙලාවට මැෂින් එකේ ලෝඩ් එක මැෂින් එකේ ටෝක් එකට නැත්නම් මෝටරේ ටෝක් එකට ඉම්පැක්ට් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම ගත්තොත් අපිට ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ මෝටර එකේ ඔපරේටිං පැරාමීටර්ස් ටික මේ ඩ්‍රයිව් එක දන්නවද කියලා. ඒ කියන්නේ ඕපන් ලූප් මෝඩ් එක අපිට සිද්ධ වෙනවා ක්ලෝස් ලූප් මෝඩ් එකකට කන්වර්ට් කරන්න. ගොඩක් ඇප්ලිකේෂන් වල අපි කතා කරන බේසික් ඇප්ලිකේෂන් වල අපිට මෙන්න මේ දේ සිද්ධ වෙනවා. ඕපන් ලූප් ඩ්‍රයිව් එකක් කියලා කියන්නේ නිකන් ස්පීඩ් කන්ට්‍රෝලින් මෙකැනිසම් එකක් විතර අපේ මැෂින් එකේ ඇප්ලිකේෂන් එක කරගන්න බෑ. මොකද අපිට සිද්ධ වෙනවා ඩ්‍රයිව් එක ක්ලෝස් ලූප් කරන්න. ඩ්‍රයිව් එක ක්ලෝස් ලූප් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේ තියෙන්නේ. මෝටර එකේ ස්පීඩ් එක මොනිටර් කරන්න අපි පාවිච්චි කරා සෙන්සර් එකක්. මේක එන්කෝඩර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිසෝල්වර් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කතා කරන සෙන්සර් එක අපි කනෙක්ට් කරනවා ඩ්‍රයිව් එකට. එහෙමනම් අපේ අයිඩියා එක මෝටර් කන්ට්‍රෝලින්. කොහොමද මෝටර් කන්ට්‍රෝලින් කරන්නේ? ස්පීඩ් කන්ට්‍රෝල් කරනවා. ස්පීඩ් කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? ටෝක් එක කන්ට්‍රෝල් කරනවා. එතකොට අවශ්‍යතාවයක් ආවා. ඒක තමයි ස්පීඩ් කන්ට්‍රෝලින් සහ ටෝක් කන්ට්‍රෝලින්. මෙන්න මේකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රයිව් එකක් සාමාන්‍යයෙන් ක්ලෝස් ලූප් කරන්න පුළුවන් එක ඔප්ෂන් එකක් තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන් ඩ්‍රයිව් මෝටර එකට එන්කෝඩර් එකක් එහෙම නැත්නම් ඩ්‍රයිවිං ෂාෆ්ට් එකට එන්කෝඩර් එකක් හෝ රිසෝල්වර් එකක් ෆික්ස් කරලා අපි කතා කරන එක්සිස්ටිං මෝටරේ ටෝක් එක මෙෂර් කරගන්න. එතකොට මම ඉස්සෙල්ලා කතා කරා මේ ඔප්ෂන් ස්ලොට්ස් ගැන. සමහර වෙලාවට වේරියබල් ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් එකක ඉන්බිල්ට් මේ ෆැසිලිටි එක නැති වෙන්න පුළුවන්. ඒ මොකද්ද ෆැසිලිටි එක? එන්කෝඩ් ඉන්ටර්ෆේසින් ෆැසිලිටි එක නැති වෙන්න පුළුවන්. එහෙම සිද්ධ වුණොත් අපිට වෙනවා ඔප්ෂන් ඩිවයිස් එකක් විදිහට මෙන්න මේ එන්කෝඩර් එක ඇඩැප්ට් කරන්න. එතකොට සමහර ඩ්‍රයිව්ස් වල බේසිකලි මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කෝල් කරලා ගන්න පුළුවන්, රික්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඔප්ෂන් එකක් විදිහට සිලෙක්ට් කරගන්න සිද්ධ වෙනවා. මේකේ මේන් අයිඩියා එක මෝටරේ ඇක්චුවල් ස්පීඩ් එක ෆීඩ්බැක් එකක් විදිහට ගන්න එක, මොනිටර් කරන එක. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ ටෝක් එක කොහොමද මෙෂර් කරන්නේ? ඩ්‍රයිව් එකේ ඉන්බිල්ට් සෙන්සර් එකක් මේකට තියෙනවා. ඒක තමයි මෝටරේ ටෝක් එක ප්‍රොපෝෂනල් වෙනවා කාටද? මෝටර් කරන්ට් එකට. එතකොට ඩ්‍රයිව් එකේ ඉන්ටර්නල් මෙකැනිසම් එකක් තියෙනවා. එයා බලනවා මෙන්න මේ ඩ්‍රයිව් එකෙන් එළියට යන කරන්ට්ස් වල ලෙවල් එක කොහොමද කියලා කරන්ට් තුන මොනිටර් කරනවා. මේ කරන්ට් තුන මොනිටර් කළා මේ කරන්ට් තුන ෆීඩ්බැක් එකක් විදිහට හම්බ වෙනවා කාටද? මෝටර් කන්ට්‍රෝල් බ්ලොක් එකට. එතකොට මම මේ කලින් පොඩ්ඩක් දුරට දැන් මේ පෝස්ට්පෝන් කරේ මෝටර් කන්ට්‍රෝල් කියලා කියන්නේ මෝටරේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක විතරක් නෙමෙයි. මෝටරේ අවශ්‍ය වුණොත් ටෝක් එක කන්ට්‍රෝල් කරගන්නත් වෙයි. සමහරක් වෙලාවට අපි හිතමු වැඩිපුර එක්සසිව් ටෝක් එකක් ඩිලිවර් කරන්න ඕන තැන්වලදී මෙන්න මේ මෝටර් කන්ට්‍රෝල් ඩිවයිස් එක තමයි මෝටර් ඩ්‍රයිවිං මෙකැනිසම් එකට කියන්නේ මෙන්න මේ ලෙවල් එකේ ටෝක් එකක් එමෙ තමයි මේ ලෙවල් එකේ කරන්ට් එකක් ඩිලිවර් කරන්න ඕන at this speed. එතකොට ඩ්‍රයිව් එකක ඉන්බිල්ට් මෙන්න මේ කරන්ට් මොනිටරින් එක තියෙනවා. එතකොට මෙතන හොඳ පොයින්ට් එකක් තියෙනවා. මම කතා කරා ක්ලෝස් ලූප් මේ ඩ්‍රයිව් එක ක්ලෝස් ලූප් කරා. ක්ලෝස් ලූප් කරා කියලා කියන්නේ මම කරලා තියෙන මොකක්ද මේ වෙක්ටර් කන්ට්‍රෝලින් එකක් කරලා තියෙනවා. මේකට අපි කියනවා වෙක්ටර් කන්ට්‍රෝලින්. අපි වෙක්ටර්ස් ගැන බලන්නේ නැත්නම්
closed loop control එකකට ගිහින් තියෙනවා. ඒතකොට vector controlling කරලා තියෙන්නේ කොහොමද? option එකක් එක්ක. ඒ කියන්නේ sensor එකක් එක්ක. ඒකට sensor එකක් එක්ක feedback එක monitor කරලා, speed feedback එක monitor කරලා, speed feedback එක monitor කරගෙන vector controlling වලට ගිහින් තියෙනවා. හැබැයි මේ කතා කරන drives develop වෙද්දී අලුත් technology introduce වුණා. එතෙන්දී මෙන්න මේ vector controlling එක closed loop නෙවෙයි ඕනනම් open loop කරන්න පුළුවන් mechanism එකකුත් හොයාගත්තා. ඒ කියන්නේ open loop vector controlling mode එකක් හොයාගත්තා. කොහොමද කරේ? drive එකේ output එකේ current එක measure කරා. current එක measure කරලා මේ current එකේ main component දෙක active component එක සහ reactive component දෙක වෙනම derive කරගත්තා. අපි කතා කරන output current එකේ active current component එක සහ reactive current component එක වෙනම derive කරගත්තා. මේ දෙක derive කරගත්තාම බොහොම පැහැදිලිව පේනවා active component proportional to speed, reactive current component proportional active current component proportional to torque, reactive current proportional to speed. එතකොට drive එකට මේ sensor එක නැති වුණත් පුළුවන්කම තියෙනවා average exactly accurate නෙමෙයි යම් තාක් දුරකට මේ කතා කරන drive එකේ මේ කතා කරන motor එකේ torque level එක සහ speed එක monitor කරගන්න. එහෙනම් මේ method එකට අපි කිව්වා open loop vector control. open loop vector control. ඉතින් open loop vector control කියලා mean කරේ sensorless vector control. මේ අලුත් වචන. sensorless vector control. එහෙම නැත්නම් මේ sensorless vector control කියනට වඩා හොඳ වචනයක් තියෙනවා. අපි vector controlling කරේ කොහොමද? flux එක, motor flux එක monitor කරලා. මේකට අපිට කිව්වා flux vector. එමනම් variable frequency drives කතා කරනකොට අහන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ පාවිච්චි කරන drive එක flux vector control drive එකක්ද එහෙම නැත්නම් sensorless vector control drive එකක්ද එහෙම නැත්නම් closed loop කරන්න පුළුවන් drive එකක්ද මේ ඔක්කොම කියන්නේ එකම දෙයයි motor controlling එක කොහොමද කරන්නේ motor speed එක vary කරනවද motor එකේ torque එක වෙනස් වෙනවද torque එක manage කරනවද අපි කියන levels වල මේ හැම දෙයක්ම කතා කරන්නේ මෙන්න මේ point එකේදී එහෙනම් මේ drive principle එකේදී හරිම important motor controlling කියන එක ඔයාලා parameters මම මේ කතන්දරේ කියගෙන ආවේ කවදා හරි දවසක motor parameters adjust කරනකොට මෙන්න මේ motor controlling parameters ගැන කතා කරන එක motor controlling parameters adjust කරන එක හරියම වැදගත්. මේ කියන්නේ අපි example එකක් එක්ක බලමු. ඊළඟට options ගැන කතා කරා, application control ගැන කතා කරා. එහෙමනම් basically variable frequency drive එකේ අපිට important point තමයි මේ පෙන්වන්නේ. power circuit එක ගත්තා. power circuit එක අපි ගිය සතියේත් බොහොම සරලව කතා කරා. power circuit එකේ මේ green color part එක ගැන අපි කතා කරා. ඒ green color part එකේ අපි කිව්වේ converter එක. මේ converter එක fully half controlling වලින් හැදලා තියෙනවා. fully uncontrolling වලින් හැදලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් half controlling unit එක ගන්න. අපි කතා කරා ගිය සතියේ pre-charging එක කොහොමද වෙන්නේ? pre-charging කැරියට සමහරක් වෙලාවට මේ කතා කරන diodes තුනකුයි semi අපි කතා කරන semi මේ මොනවද අපි කතා කරන tiles තුනකුයි එහෙම නැත්නම් full control diodes තුනකුයි තියෙන පුළුවන් control diode තුනක් සහ uncontrolled diode තුනක් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව තිබ්බොත් මෙන්න මේ preload එක නැත්නම් pre-charge කියන එක පාවිච්චි කරන්නේ නැහැ. pre-charge resistor එක සහ pre-charge bypassing එක නැහැ. එහෙම නැතුව අපි ගත්තොත් අර මේ තිබිච්ච විදිහටම බොහොම basic bridge rectifier එකක් ගත්තොත් අපි 6 pulse bridge rectifier එකක්. මොකද මේ rectify කරාට පස්සේ අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ DC wave එකක්. එතකොට මේ DC wave එක smooth කරගන්න ඕන මේ smoothing වලට filter එකක් පාවිච්චි කරන filter එක ගොඩක් වෙලාට capacitor එකක්. එතකොට capacitor එක පාවිච්චි කරන එකේ වාසි ගොඩක් තියෙන එකක් තමයි smoothing එක. ඊට අමතරව මේ system එකට අවශ්‍ය reactive energy එක develop කරගන්න එක නැත්නම් reactive energy එක හදාගන්න එකත් මෙන්න මේ කතා කරන filter එකේම by product නැත්නම් by advantage එකක්. එතකොට මේ ගැන අපි කතා කරා capacitor කිසිම දවසක direct charge කරන්නේ නැහැ. charge කරන්නේ resistor එකක් කරා. charge වුණාට පස්සේ තමයි මේ bypassing එක වෙන්නේ මෙතෙන්ට ගන්න හරියි. එතකොට මේ filter mechanism එක වෙනකොට තව ඉස්සරහට ඔයාලට හම්බෙන්න පුළුවන් options. ඒක මේ filter එක සමහරක් වෙලාවට අපට හම්බෙන්න පුළුවන් capacitor එකක් විතරක් තියෙන variable frequency drive. එහෙම නැත්නම් optional or built-in අපි කතා කරන inductor එකක් තියෙන. inductor එකක් හෝ දෙකක් තියෙන filter එකක්. ඒ filter එක LC filter එකක්. inductive and capacitive දෙකම තියෙන filter එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අවසානයේ අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේ කතා කරන DC බස් එකේ purity එක එහෙම නැත්නම් DC බස් එකේ smoothness එක. ඊට පස්සේ අපි ගත්තා අපේ inverter unit එක ගත්තොත් inverter එක හැදලා තියෙන්නේ transistor 6කින් හැදිච්ච inverter එකක්.
මේ ට්‍රාන්සිස්ටර් හයෙන් හැදිච්ච ඉන්වර්ටර් එක තමයි මේ තියෙන්නේ. මේක තමයි මෝටර එකට ඩිරෙක්ට් සප්ලයි එක දෙන්නේ. එතකොට ඉන්වර්ටර් එකේ මේන් පර්පස් එක මෙතන මේක පාවිච්චි කරන එකේ මේන් පළවෙනි අවස්ථාවේ තියෙන මෙන්න මොකුත් නෙමෙයි මෙන්න මේ තියෙන DC එක AC කරන එක. ඒ DC AC කරන්න අපි පාවිච්චි කරලා ටෙක්නොලොජි එකක් pulse with modulation. එතකොට pulse with modulation එකේදී අපේ basic idea එක මෙන්න මේ output wave form එක sinusoidal wave form එකක් level එකට develop කරන්න. එතකොට අපිට අපේ අවස්ථාවේ තියෙන voltage and current wave form දෙකම sinusoidal level එකේ maintain කරන්න. ඒකට අවශ්‍ය දේවල් තමයි මෙන්න මේ PWM එකෙන් කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මේ මීට කලිනුත් කතා කරලා තියෙනවා මේ ගොඩක් වෙලාට variable frequency drives පාවිච්චි කරන තැන් වල questionnaires තියෙනවා. කියන්නේ questions අහනවානේ. මේ variable frequency drive එක මොන type එකේද? ඉන්වර්ටර් එක මොන type එකේද? කතන්දර ගොඩාරයක් අහනවා. එතකොට මෙන්න මේ කතන්දරවලදී මේ fill කරන අයට මේ forms fill කරන අයට එහෙම නැත්නම් specification එක manage කරන අයට එන ප්‍රශ්න තමයි. variable frequency drive එකේ ඉන්වර්ටර් එක PWM ද market එකේ තියෙන හැම drive එකක් මම අද market එකේ තියෙන ගොඩක් drives 99.99 එහෙම නෑ ඇත්තටම. මේ තියෙන 100%ක්ම drives pulse with modulation drives. ඊට අමතරව අහනවා මේකේ 3VF කියන එක අහලා තියෙනවා. 3VF technology පාවිච්චි කරනවද? 3VF කියලා කියන්නේ variable voltage variable frequency. 3V V තුනක් තියෙනවා F එකක් තියෙනවා. 3VF. ඒතර variable voltage variable frequency yes. අපි මේ කතා කරන හැම drive එකකම පාවිච්චි කරන්නේ variable voltage variable frequency. ඒතර idea එක එතන අපේ මේ variable voltage variable frequency පාවිච්චි කරන එකේ අදහස වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේ output motor එකේ මෙන්න මේ output එකේ torque එක speed එක දෙකම N and T මෙන්න මේ කතා කරන parameter ටික අපි කතා කරන අපි අපේ ranges වල පාවිච්චි කරන එක. ඒකට බොහොම සරලව ගත්තොත් මේක තමයි model එක. මේක අපි හැමදාම කතා කරන model එකක්. එතකොට මේ model එකේ add වෙන්න පුළුවන් දේවල් මෙතන මම ඇදලා නැහැ. සමහරවිට braking unit එකක් මෙතන තියෙන්න පුළුවන්. braking unit එක තිබුණොත් ඒ braking unit එක DC bus එකට connect වෙන්නේ. ඊට අමතරව options connect වෙන්න පුළුවන්. තව options මේ කතා කරන drive එක ඇස්සේ තියෙන්න පුළුවන්. මේ data පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ अब බලනවා මේ variable frequency drive එකේ මේ අපි කතා කරා මේ PWM technology කියන pulse width modulation technology කියන මේ pulse width modulation technology නම් pulse width එක modulate කරලා තමයි අපි final wave form එක කියන්නේ motor එකට supply කරන power current නැත්නම් voltage current wave forms හදාගෙන තියෙන්නේ. එතකොට අපි කතා කරන voltage wave form එක මෙන්න මේ type එකේ wave form එකක්. මේ voltage curve එක අපි කතා කරන විදිහේ sinusoidal wave form එකක් අපිට කවදාකවත් හම්බෙන්නේ නැහැ monitor කරොත්. මේ pink color වලින් හදලා තියෙන එක. මේ wave form එක PWM pulse width modulated එකක්. එතකොට pulse width modulation උනාට voltage එක current wave form එක almost sine current wave form එක ඇදලා බලුවොත් plot කරලා බලුවොත් මේ current එක motor එකට pass කරන current එක ගොඩක් වෙලාට sinusoidal wave form එක. ඒතර මේකේ smoothness එක decide වෙන්නේ අපි පාවිච්චි කරන drive එකේ switching techniques වල connecting methods වල සහ සමහර options වල තමයි මෙන්න මේ කතා කරන purity එක එමෙතන මේ voltage current වල purity එක decide වෙන්නේ. එමනම් මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඉස්සරහට ටික ටික අපි කතා කරමු. එතකොට මේ තමයි පෙන්නපු basic දේ. දැන් ඒකට අපි basic drive එකේ කියන්නේ සාමාන්‍ය drive එකක basically තියෙන පුළුවන් දේවල් තමයි කතා කරන්නේ. ඊළඟ වැදගත් දේ තමයි මෙන්න මේ අපි හැමෝම කතා කරන අපි හැමෝම දන්න EMC. හැමදාම කතා කරන අපි what is EMC? Electromagnetic compatibility. සමහර අය මේකට කියනවා RFI radio frequency interference. එතකොට සාමාන්‍යයෙන් variable frequency drive එකක් පාවිච්චි කරද්දී වෙන්න පුළුවන් එක problem එකක් තමයි මේ different frequency components වලින් system එකට වෙන්න පුළුවන් disturbances. ඒ කියන්නේ අපි කතා කරන base frequency එක hertz 50යි. ඒ hertz 50යි frequency එකට වඩා වෙනස් frequencies මේ system එකේ generate වෙනකොට යම් යම් හේතු නිසා. මොකද අපි පාවිච්චි කරන semiconductor technology වලදී අපි හදා ගන්නවා frequencies. මම ඉස්සර waveform එකට ගියොත් ඔයාලා දැක්ක මෙන්න මෙතන මේක කියන අමතක වෙච්ච එකක්. pulse width modulation technology එකක් තමයි පාවිච්චි කරන්නේ අපේ output wave කියන්නේ DC to AC convert කරගන්න. එතකොට මේ pulse width modulation technology පාවිච්චි කරනකොට අපි අනිවාර්යෙන් පාවිච්චි කරනවා මේකට carrier frequency එකක් එහෙම නැත්නම් switching frequency එකක්. මේ switching frequency එක high speed නැත්නම් සමහරක් වෙලාවට kilohertz දෙකේ ඉඳලා kilohertz per ගණක් වෙනකන් සමහරක් වෙලාවට kilohertz 20 වෙනකන් වෙන්න පුළුවන්. kilohertz 20ක වෙනකන් signal එකක් වෙන්න පුළුවන්. එතකොට අපේ final goal එක achieve කරගන්න මෙන්න මේ PWM එක generate කරගන්න අපි පාවිච්චි කරන carrier frequency එක නැත්නම් switching frequency kilohertz ගණක් නම් මෙන්න මේ වගේ impacts
සිස්ටම් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ high frequency component සිස්ටම් එකට බලපාන්න පුළුවන්. මේක මෙතන සමහරකට experience උත් ඇති. variable frequency drives දාපුවම malfunction වෙනවා කියලා කියනවා. PLCs communication interrupt වෙනවා කියනවා. එහෙම වෙච්ච මම අනන්ත දැකලා තියෙනවා. drive එක මේ variable frequency drive එක on කරපු ගමන් මේ system එකේ communication නැති වුණා. building management system එක disable වුණා. මේ වගේ problem එන්න පුළුවන්. ඒ problem එන්න පුළුවන් පළවෙනි හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ different frequency components මෙන්න මේ system එකට impact වෙන්නේ කොහොමද කියන එක. එතකොට basically මෙන්න මේ frequency components කැරි දෙකකට බෙදා ගන්නවා. එකක් තමයි low frequency disturbances එහෙම නැත්නම් low frequency components. අනිත් එක තමයි high frequency components. ඒතකොට low frequency components කියලා define කරේ hertz 150 ඉඳලා kilohertz දෙක දක්වා. ඒ කියන්නේ 2000 hertz වෙනකම්. මේ kilohertz 150 sorry hertz 150 කියලා කියන්නේ අපි කතා කරන base frequency එක වගේ අපේ base frequency එක වගේ 3 ගුණයක්. ඒතර මෙන්න මේ component සමහර ආකාරයට system එකට disturbance හදන්න පුළුවන්. ඔයාලගේ main system එකේ disturbances විතරක් නෙවෙයි තවත් problem හදන්න පුළුවන්. ඒත් එක්කම අපි කතා කරා high frequency component. high frequency component කියලා mean කරේ kilohertz 50 ඉඳලා 1 gigahertz විතර වෙනකම්. මෙන්න මේ වගේ range එකක frequency component වලින් system එකට වෙන්න පුළුවන් damage. මේ දෙකම system එකට disturbance වෙන්න පුළුවන් methods. එතකොට අපි මේ වගේ technology ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන මේ වගේ components වලින් අපිට problem එකක් වෙනවද? අපි ඒක eliminate කරන්නේ කොහොමද කියන එක. එතකොට low frequency components වලට අපි තමයි නමක් දුන්නා. හැමෝම දන්න harmonics, voltage and current harmonics and voltage harmonics. එතකොට අපිට variable frequency drives පාවිච්චි කරනකොට මේකේ speed control කරන්න පුළුවන්, අර application function පාවිච්චි කරන්න පුළුවන් වගේම අපි දැනගන්න ඕන අපිට හානි කරන අපිට impact එකක් වෙන මෙන්න මේ components මේ system එකෙන් අයින් කරන්නේ කොහොමද කියන එක. ඒතර high frequency components ගත්තොත් high frequency component type දෙකකට කිව්වා. එකක් conducted emission අනිත් එක radiated emissions. conducted emissions ඒ කියන්නේ variable frequency drive එක තිබ්බා අපි connect කරලා තිබ්බා main power. conducted emissions කියලා කියන්නේ මෙන්න මේ drive එකේ high frequency components මෙන්න මේ cables වල distribute වෙන cable වල transmit වෙන්න පුළුවන් high frequency component. radiated component කියලා කියන්නේ radio frequency වල විදිහට radiate වෙන්න පුළුවන් මේ circuit එකේ flow වෙන්නේ wireless ඒ කියන්නේ radio signal එකක් විදිහට wireless signal එකක් විදිහට radio signal එකක් විදිහට මෙන්න මේ frequency components එහාට යන්න පුළුවන්. මේකට ඉතින් උදාහරණ ඕන තරම් ඔයාලගේ life එකේම තියෙනවා නේ. සමහරක් වෙලාවට ඔයාලා දැනටත් දැකලා ඉතින් සමහර ගෙදර තියෙන electronic component වලට disturbances ඕන තරම් ඉන්න පාරේ වාහන යනකොට සමහරක් වෙලාවට එහා පැත්තේ ගෙදර light එකක් ඕන වෙනකොට සමහරක් වෙලාවට blender එක මේ වගේ මේ එක එක systems වලදී මෙන්න මේ radiated emission කියන එක හරියට බලපානවා අපේ electronic systems එකෙන් electronic controllers එක. එතකොට අපේ main idea එක මෙතනින් එහාට අපේ main idea එක අපි කොහොමද මෙන්න මේ කතා කරන components eliminate කරගන්නේ? මේවට standards තියෙනවද? අපි ඒ standard පාවිච්චි කරනවද? ඒක drive එකක් high කරනවා කියලා කියන්නේ fix කරා power දුන්නා motor එක drive කරන එක විතරද? එහෙම නැත්නම් මෙන්න මේ system වලින් අපේ system එකේ ඒ කියන්නේ system එකේ purity එක එහෙම නැත්නම් system එකේ stability එක develop stability එක කොහොමද mainly manage කරන්නේ? තව ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ components නිසා අපේ power system එකේ stability වලට ප්‍රශ්න වෙන්න පුළුවන්. අපි එකකින් එක කතා කරගෙන යනවා. එහෙමනම් අපි මුලින්ම කතා කරන්න හදන්නේ EMC electromagnetic compatibility. ඒතර බොහොම සරලව පෙන්වන තියෙන ඉන්ස්ටලේෂන් එකක්. මේක තමයි අපි කතා කරන variable frequency drive එක. variable frequency drive එක ඇතුළේ තියෙනවා EMC filter එකක්. ඊට අමතරව optional EMC filter එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා transformer එකක්, transformer එකේ ground එකක් තියෙනවා, EMC filter එකේ grounding එකක් තියෙනවා, motor circuit එකේ output එකේ grounding එකක් තියෙනවා. දැන් මෙතන මේ ලොකු ප්‍රශ්නයක් මේ පෙන්නලා තියෙන්නේ. මේ එක එක grounds මේවා එක එක ground වෙන්න බෑ. මතක තියාගන්න මේ installation එක මේ installation එකේ තියෙන හැම point එකක්ම common potential එකක ground වෙන්න ඕන. මේක තමයි basic rule එක. මේක හැම point එකක්ම common ground එකකට connect වෙන්න. ඉස්සරහට කතා කරනකොට අපිට බොහොම පැහැදිලිව මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. මේකේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. එහෙමනම් මුලින්ම පෙන්වන්න හදන්නේ අපි කතා කරන EMC filtering. එහෙම නැත්නම් අපි කතා කරන drive එකක් ඇතුලේ inbuilt වෙච්ච EMC filtering කියන එක තමයි මුලින්ම පෙන්වන්න හදන්නේ. එතකොට අපි බලමු EMC filtering කියන එක drive එක ඇතුලේ අපි option එකක් විදිහට දෙන්න පුළුවන්. උදාහරණයක් තමයි අර මම පෙන්නපු මේ
එමිෂන් එමෙතන් අපි කතා කරනපු මේ රේඩියෝ එමිෂන්ස් වෙන්න පුළුවන් විදිහ තමයි මේ පේනවා තියෙන මෝටර් සර්කිට් එක හරහා මෙන්න වගේ ඉලෙක්ට්‍රොනික වලට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි ඉන්ටර්ෆියරන්සස් එහෙම නැත්නම් EMC රේඩියේෂන්ස් වෙන්න පුළුවන් ඒ EMC රේඩියේෂන්ස් වෙන්න පුළුවන් විදිහ තමයි මේ පේනලා තියෙන්නේ රයිට් එතකොට සාමාන්‍යයෙන් variable frequency drives පාවිච්චි කරද්දී පාවිච්චි කරනවා EMC filter එකක් අපි කිව්වා හැම drive එකකම ගොඩාක් variable frequency drive වල අද requirement එක තමයි IC standard එකේ බොහොම පැහැදිලිව මාක් කරලා තියෙනවා මම පෙන්නන standard එක මොකද්ද කියලා IC standards වල බොහොම පැහැදිලිව mention කරලා තියෙනවා variable frequency drive එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම EMC elimination වලට නැත්නම් EMC filtering වලට අවශ්‍ය basic component එකක් තියෙන්න ඕන. ඒක වෙන මොකුත් නෙවෙයි EMC filter එකක් electromagnetic compatibility filter එකක්. ඒතර drive එක අපි සාමාන්‍යයෙන් විකුණනකොට කියනවනේ අපේ drive එක ඇතුලේ EMC filter එකක් ඉන්නේ. මොකද්ද මේ EMC filter එකේ ඇත්තටම purpose එක? මොකද්ද මේ EMC filter එකේ තියෙන්නේ? EMC filter එක itself ගත්තොත් මේක තමයි main incoming එක. එතකොට drive එකේ rectifier unit එකට ඉතින් හැර තමයි drive එකේ rectifier එක තියෙන්නේ නැත්නම් converter එක. ඒතර main එකයි converter එකයි මෙන්න main supply එකයි converter එකයි අතරට තමයි මේ drive එක මේ EMC filter එක fix කරලා තියෙන්නේ. එතකොට මේ කතා කරන EMC filter එකේ main purpose එක line එකේ තියෙන frequency components fill කරන එක high frequency component fill කරන එක සහ මේ system එකෙන් එළියට එන්න පුළුවන් high frequency components filter කරන එක. මේක තමයි main purpose එක. එතකොට මෙන්න මේකට පාවිච්චි කරපු circuit එක තමයි තියෙන්නේ. inductors කීපයක් තියෙනවා. නැත්නම් phases වලට inductors කීපයක් පාවිච්චි කරලා මේක තමයි line trap එක. ඊට පස්සේ front end එකේ සහ back end එකේ දෙකේම පාවිච්චි කරනවා capacitor mechanism එකක්. එතකොට මේ frequency components කොහෙටද divert කරන්නේ? මේක pure කරන්නේ කොහොමද? ground එකට තමයි මේ component එක divert කරන්නේ. එතකොට මතක තියාගන්න. EMC filter එක effectively වැඩ කරන්න නම් මෙන්න මේක වැදගත්. grounding එක වැදගත්. එතකොට මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන සමහර කාලට මම හිතන්නේ මේ complaint උත් තියෙනවා variable frequency drive එක දාලා ground එක connect කරලා නැතුව යන්තම් අතර දුන්නොත් electric shock එකක් එනවා කියලා. එකක් වෙන්න පුළුවන් එක හේතුවක් තමයි මේ තියෙන්නේ. එතකොට EMC filter එක වැඩ කරොත් high frequency component අනිවාර්යයෙන්ම chassis එකට එනවා. chassis එකට ආවොත් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ වෙනවා මේක ground කරන්න නෑ. ඒක නම් මතක තියාගන්න EMC filtering වල important point එක තමයි grounding. ground එක ground network එක ground circuit එක බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට EMC filter එකක් සාමාන්‍යයෙන් drive එකක basic inbuilt ඒ inbuilt වෙන basic drive එකේ මෙන්න මේ වගේ EMC filter එකක් තමයි තියෙන්නේ. EMC filter එකක් කියලා කියන්නේ මොකුත් නෙමෙයි. මේක LC සමහර කට R පාවිච්චි කරන තැන තියෙනවා resistors පාවිච්චි කරන තැන තියෙනවා. ගොඩක් වෙලාවට RLC filter එකක් එහෙම නැත්නම් LC filter එකක්. ඊළඟ point එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේක හරි වැදගත් point එකක්. එතකොට EMC filtration වල දැන් මේක සාමාන්‍යයෙන් මේ drive එකක් propose කරනකොට application එකකට කතා කරන්න ඕන දෙයක්. මේක සමහර තැන්වල කතා කරනවා සමහර තැන්වල කතා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට installation වල මෙන්න මේ කතන්දරේ කතා කරන්න. ඒක තමයි අපි කතා කරන EMC filtration වලදී EMC filtration classes තියෙනවා categories තියෙනවා. ඒ categories කීපයක් වෙනවා තියෙනවා. ඒ EMC categories ටික අපි categorize කරලා තියෙන්නේ IEC 61800-3 කියලා කියන්නේ අපි කතා කරන third edition. ඒකට ATV 61800 කාට හරි පුළුවන් download කරගන්න මේක net එකේ තියෙනවා. ATV 61800-3 කියන standard එකේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි කතා කරන EMC filtration එක කොහොමද වෙන්නේ කියන එක. categories හතරක් පෙන්නලා තියෙනවා. category 1 domestic. ඒ කියන්නේ domestic applications වලට පාවිච්චි කරනවා නම් ඊළඟට category 2 industrial. domestic applications කියන්නේ low power application body applications. domestic applications වලට variable frequency drive එකක් පාවිච්චි කරනවා නම් අපට අවශ්‍ය වෙනවා category 1 level එකේ EMC filter එකක්. C1 level එකේ EMC filter එකක්. ගොඩාක් low radio frequencies තමයි මෙතන generate වෙන්නේ. EMI risk එක ගොඩක් minimum. එතකොට මේ තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් emission එකේ strength එක කොච්චර emission එකක් තියෙනවද dB microvolt 56 to 66 level එකක් වෙනකම් මේ සාමාන්‍යයෙන් අපි කතා කරන low level එකේදී harmonic emissions වලට පාවිච්චි කරන්න harmonic emissions තියෙන පුළුවන්. C2 අපි industrial application C2 කියලා කියන්නේ industrial applications වලට පාවිච්චි කරන category එක. එතකොට සාමාන්‍ය industrial application එකකට variable frequency drive එකක් එහෙම නැත්නම් variable frequency drive එකක් නෙවෙයි. ඔයාලට UPS එකක් පාවිච්චි කරත් මේ විදිහටම සිද්ධ වෙනවා. ඒ පාවිච්චි කරන
component එකේ C2 filter එකක් තියෙනවනේ. මෙතන category 2 filter එකක් තියෙනවනේ. ඒකට idea එක 79 to 73 dB level එකක harmonic filtration එක sorry high frequency EMC filtration එකක් කරන්න. එතකොට මේ දෙකේදී පෙන්වලා තියෙනවා power range එක 0.1 to 100 kilowatts. අපි ගියොත් මේ ඉන්ස්ටලේෂන් එකේ කැපැසිටි එක පොඩ්ඩක් වෙනස් කරන්න 100 kilowatts to 1 megawatt එතන 1000 kilowatts වෙනකන් ගියොත් අපිට සිද්ධ වෙනවා C3 සහ C4 sorry C4 නෙමෙයි C3 level එකේ filtration එකක් කරන්න. ඒතකොට C3 filter එකක් අපිට category 3 type එකේ filter එකක් පාවිච්චි කරන්න. නැත්නම් class 3 filter එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒතකොට class 3 filters ගොඩක් අර industrial applications වලට තියෙනවා phase current එක 100 ampere වලට වඩා අඩු නම් සහ 100 ampere වලට වඩා වැඩි නම් තියෙන පුළුවන් EMC risk එක ඒක medium තියෙන පුළුවන් level එක 86 to 100 115 to 130 decibels වලට frequency components තියෙනවා නම් ඒක high risk area එකක්. එතකොට ඒකක් කියන්නේ C3 තමයි. C3 filter එක පාවිච්චි කරන්න ඕන. එතකොට අපි ගියොත් ඊට එහා ලොකු medium voltage නැත්නම් high voltage system එක ගියොත් මේ අපි කතා කරන්නේ මේ දෙකම low voltage applications LV applications අපි MV level එකට ගියොත් නැත්නම් megawatt type එකේ applications වලට ගියොත් මේකත් variable frequency drive එක principle එක පාවිච්චි කරන්නේ මේකට ගියොත් අපි C4 type එකේ filter එකක් request කරන්න ඕන. එතකොට අපේ අවස්ථාවේදී මේ EMC plan කරන්න අපිට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් limit එක මෙන්න මේ level එකට තියෙන්න පුළුවන්. ඒතකොට බොහොම සරලව ගත්තොත් IEC standard එකේ මේක කියවන තවදුරටත් IEC 61800 දැන් 61800-3 කියන IEC standard එකේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා EMC filtration classes කීපයක්. එතකොට variable frequency drive පාවිච්චි කරනකොට drive එකේ මම පෙන්නුවා දැන් මේ වෙනකොට මම සෑහෙන parameter ගොඩක් පෙන්නලා තියෙනවා. මොකද්ද අපි select කරන්න ඕන? කොහොමද drive එකක් select කරන්නේ? එතකොට මේ drive එක අපේ installation එකට healthy දැන් healthy equipment එකක් විතර connect කරන්න නම් මොනවද බලන්න ඕන parameters? එහෙනම් මේ තියෙන්නේ ඊළඟ වැදගත් parameter එක. එතකොට පෙන්වලා තියෙනවා මේක එක drives වල filters class A filters සාමාන්‍ය variable frequency drives වලට EMC filters classes දෙකකින් supply වෙනවා. නැත්නම් fix වෙනවා A class and B class and the class A class B. එතකොට මේ class A සහ class B කියන filters ගත්තොත් දැන් උදාහරණයක් තමයි class A filter එක ගත්තොත් class A filter එක ගැන බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. IEC standard එකේ 61800-3 category C2 and category C3. මේ කියපු ගමන් දන්නවා class A filter එකක් කොහෙටද fix වෙන්නේ? class A filter එක කියලා කියන්නේ category 2 and category 3. ඒ කියන්නේ class A filters request කරනවා නම් ඒ class A filters ඇතරම යන්නේ අපි කතා කරන heavy capacities වලට 100 kilowatt level එකේ installation වලට ඒකත් එක්කම industrial. එහෙනම් පැහැදිලිව පෙන්නලා තිනවා class A filters mainly used in industrial environments. උදාහරණයක් මම කියනවා drive එකේ මගේ variable frequency drive එකේ අපි පාවිච්චි කරන EMC filter එකක් AMC filter එක class A filter එකක් class A filter එකක්. එහෙම නැත්නම් class B කියලා කිව්වොත් මොකද මේ class B filter එක? class B filter එක වෙන මොකුත් නෙමෙයි C1 category එකේ IEC 61800-3 standard එකේ C1 type එකේ filter එකක්. ඒ කියන්නේ domestic applications වලට used in commercial building or domestic. එතකොට මේකට අපි කියනවා class B filter එකක්. එතකොට එහෙනම් හිට මාකට් එකට ගිහලා drive එකක් select කරගන්න පුළුවන්. නිකමට බලන්න EMC filter එකේ class එක මොකක්ද කියලා. class A ද class B ද මේක important point එක. එහෙමනම් බොහොම සරලව ගත්තොත් අපි කතා කරමු basic drive එකේ construction එක තමයි මම අද පෙන්වන්නේ. ඒකට drive එකේ construction එක අපිට important point ගොඩක් තියෙනවා. drive එකේ output එක flux vector control ද sensorless flux vector control ද මේකට options ඕනද PWM technology එක පාවිච්චි කරනවද PWM technology එකේදී අපි පාවිච්චි කරන technique එක මොකක්ද ඒත් එකම input පැත්ත ගත්තොත් input filtering තියෙනවද options තියෙනවද power control board එකේ purpose එක මොකක්ද basically අපි මෙන්න මේ දේවල් ටික තමයි කතා කරේ. එතකොට අර අපි ඉස්සර කතා කරපු EMC filter එකත් එක්ක ඊළඟ එක තමයි සමහරක් වෙලාවට optional EMC filters වලට ඔයාලට යන්න වෙයි requirement එකෙන් මම බොහොම පැහැදිලිව පෙන්වනවා අපි පාවිච්චි කරන මොන જાතිය class එකක්ද class A ද B ද එතකොට category එක මොකක්ද ඒ category එකේ හැටියට සමහරක් වෙලාවට drive එකකින් inbuilt
EMC filtration එක හරියන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා optional filter එකකට යන්න. මේ තියෙන variable frequency drives වලට supply කරන option filters. මේ option filters ගොඩක් වෙලාවට variable frequency drive එකත් එක්කම attach කරන්න පුළුවන් attachment එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. එතකොට supply in කරන්නේ මෙතෙන්ට කෙලිම drive එකේ output එන්න drive එකට in කරන්න power මෙතන. මේව තමයි EMC filters. මම හිතන්නේ ඔයාලා දැකලා ඇති machines ගොඩක් import කරනකොට මේ වගේ EMC filters මේ external දාපු අවස්ථාවත් අනන්ත තියෙනවා. එමනම් මේ තියෙන්නේ අපි කතා කරපු EMC filter එකේ inbuilt and options. එතකොට මම නිකමට පෙන්නන්නම් specifications කීපයක්. මේ තියෙන එක drive එකක් ගත්තොත් මගේ එක drive එකක් පෙන්නලා තියෙනවා ATV 630U07 N42 මේක මම ඉස්සරහට part numbers ගැන කතා කරන්නම්. මෙන්න මේ drive එකේ class A filter එකක් තියෙනවා කියලා කියන්නේ. class A group 1 filter එකක්. class A filter එකක්. එතකොට ටක් ගාලා තේරෙනවා class A filter එකක් කියන්නේ මේමයි. මේක category 1ද 2ද 3ද cover කරන්න කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේක කොතෙන්ද හරියන්නේ කියන එක. එතකොට මේව හරි important මේ specifications. right එහෙනම් අපි අද කතා කරපු දේවල් ටික මෙතනින් ඉවරයි.